අපිට ඒකට මම කිව්වේ 2017 පොදු කාර්ය පිළිවෙලේ අභ්‍යාසය තමයි මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාට මේක මේ ෆොටෝ එකක් විදිහට ලැබෙනවා. ඒකත් බලාගෙන මම මේ බෝඩ් එකේ ඒ ගාන හදන්න අවශ්‍ය ආකෘතිය ගොඩනගලා තියෙනවා. ප්‍රශ්නේ කොටස් තුනක් අහලා තිනවා. පළවෙනි ප්‍රශ්නෙට පිළිතුරු ගොනු කරගන්න මේ විදිහ ආකෘතියක් ගහන්න ඕනේ. ඔයා මේ ආකෘතිය රූල් කරගන්න. ඒකන අපි පොඩ්ඩක් ගාන එක සැරයක් කියවන්න. සාමාන්‍ය විභාගයේදී ප්‍රශ්නයක් උත්තර ලියද්දී වරක් හොඳින් එකපාර කියවන්න ඕනේ. මොකද දැන් ඔයාලට කියවීම සඳහා විනාඩි 10ක් දීලා තියෙනවානේ. ඒ නිසා එහෙම ගැටලුවක් එන්නේ නැහැ. ඉතින් ප්‍රශ්නේ හොඳින් කියවන්න. එයාම මේකේ මේ ගානේ දැන් පැහැදිලි චිත්‍රයක් සම්පූර්ණ ගාන පිළිබඳව අදහසක් ඇති කරගන්න ඕනේ මුලින්ම. ඒ අනුව දැන් මේ උළු නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක් තියෙන්නේ. ඒ කර්මාන්තශාලාවේ තියෙන නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකක් යන්ත්‍ර සහ නිමැවුම් කියලා. ඊට පස්සේ සේවා මධ්‍යස්ථානයක් විදිහට ගවඩාව තියෙනවා. ඒ ඔක්කොම ඒ කියන්නේ මේ මධ්‍යස්ථාන තුනම තියෙන්නේ කර්මාන්තශාලාව කියන එකම ගොඩනැගිල්ල. එකම බිල්ඩින් එකේ තමයි. ඔයා හිතන්න බිල්ඩින් එකේ නිකන් කාමර තුනක් වගේ කියලා අදහසක් ඇති කරගන්න. ඒකට එකම බිල්ඩින් එකේ තමයි මේ අංශ තුනම තියෙන්නේ. මොනවද? යන්ත්‍ර, නිමැවුම් සහ ගබඩාව කියන අංශ තුන. ඊළඟට දැන් මේකේ දීලා තියෙනවා මෙයාලා A සහ B කියලා උළු කැට දෙකක් හදනවා. ඒ උළු කැට දෙක හදන්න අවශ්‍ය පොදු කාර්ය පිළිවෙල වර්ගය යටින් දාලා තියෙනවා. වැටුප් තියෙනවා. ඒක වෙනවා කර්මාන්තශාලා සුපරීක්ෂකවරින් කියලා. ඒතකොට ඔයා දන්නවනේ කර්මාන්තශාලා සුපරීක්ෂකවරු කිව්ව ගමන් ඔයාට අදහසක් එන්න ඕනේ නිෂ්පාදනයට සම්බන්ධ වෙන්න. ඊට පස්සේ ගබඩා සේවකින් වැටුප වෙනම දීලා තියෙනවා. ඊට පරිපාලන නිලධාරීන්ගේ වැටුප තියෙනවනේ. ඒක මේකට ගන්නෙ නැහැ. හොඳට මතක තියාගන්න ඕනේ. දැන් ඉතින් මේ පොදු කාර්ය පිළිවෙල වර්ග දෙකක් තියෙනවා. ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි නිෂ්පාදන පොදු කාර්ය. කාර්ය අනුව අපි බෙදුවනේ. නිෂ්පාදන පොදු කාර්ය සහ නිෂ්පාදන නොවන පොදු කාර්ය. ඒ අනුව නිෂ්පාදන පොදු කාර්යයි නිෂ්පාදන නොවන පොදු කාර්යය කියලා පොදු කාර්ය පිළිවෙල වර්ග දෙකක් තියෙනවා. දැන් අපි මේවා ගැන මේ ගානේදී මේ අභ්‍යාසයේ මේ බෙදා හැරීමේ ක්‍රියාවලියට ඒව යොදාගන්නේ නැහැ. නිෂ්පාදන පොදු කාර්ය, නිෂ්පාදන නොවන පොදු කාර්ය. අපි කතා කරන්නේ නිෂ්පාදන පොදු කාර්ය පිළිවෙල සම්බන්ධයෙන් තමයි මේ බෙදා හැරීමේ ක්‍රියාවලියක් අපි අනුගමනය කරන්නේ. ඒතර මම අර කලින් ගැලීම් සටහනක් ඔස්සේ පැහැදිලි කරපු එක ඇතුලේ තියෙන්නේ නිෂ්පාදන පොදු කාර්ය පිළිවෙල සම්බන්ධයි. ඒ අනුව මේ පරිපාලන නිලධාරීන්ගේ වැටුප් කියන එක නිෂ්පාදන නොවන පොදු කාර්ය පිළිවෙල නිසා ඒක මේ ගැලීම් සටහනේ හෝ බෙදා හැරීමේ ක්‍රියාවලියට යොදාගන්නේ නැහැ. හැබැයි ඔයා මතක තියාගන්න ඕනේ ඒකකයක විකුණුම් මිල නිගමනය කරනකොට නිෂ්පාදන නොවන පොදු කාර්ය පිළිවෙල අදාළ කරගන්න ඕනේ. ඒක මේ බෙදා හැරීමේ ක්‍රියාවලියදී නෙමෙයි ඉන් පස්සේ තමයි ඒක යොදාගන්නේ. ඒක අපි පසුවට කරන්නේ. මේකෙදිට මතක තියාගන්න ඕනේ අපි මේ බෙදා හැරීමේ ක්‍රියාවලියට අදාළව මේ අභ්‍යාසයේ පුරාම සාකච්ඡා කරන්න යන්නේ උළු කැටයක අවසානයේ ප්‍රශ්න තුනක් අහනවා යාගේ මේ පත්‍රිකාවක් හදන්න කියනවා ඊට පස්සේ අන්තර්ගත අනුපාත හදන්න කියනවා උළු කැටයක නිෂ්පාදන පිළිවෙල හොයන්න. ඒතර නිෂ්පාදන නොවන පිළිවෙල කියන එක මේකට ගන්න එපා කියලායි මම මුලින්ම කියන්නේ. මතක තියාගන්න ඕනේ. ඒ අනුව තව තියෙනවා කුලී යන්ත්‍ර ෂය විදුලිය රක්ෂණය ඒ වගේ වියදම් දීලා තියෙනවා පොදු කාර්ය පිළිවෙල. ඊට පස්සේ යට තියෙනවානේ තොරතුරු ටිකක්. දැන් මම කිව්වා ඔයාලට සමහර පිළිවෙල වර්ග තියෙන පොදු කාර්ය පිළිවෙල කෙලින්ම නිෂ්පාදන මධ්‍යස්ථානවලට සේවා මධ්‍යස්ථානවලට හඳුන ගන්න පුළුවන් ඒවා තියෙනවා. එහෙම බැරි ඒවා තර්කානුකූලව මධ්‍යස්ථානවලට බෙදන්න. ඒ බෙදන්න තමයි මේ යට තියෙන පදනම යොදා ගන්න ඕනේ. ඒතර අතිරේක තොරතුරු වල තියෙන විස්තර දැන් යන්ත්‍ර පිළිවෙල කියනවා. මේක අපිට අවශ්‍ය වෙනවා අර උඩ තියෙන පොදු කාර්ය පිළිවෙල අර පිළිවෙල මධ්‍යස්ථාන අතර බෙදා ගන්න. ඒතර ඒක අපි ඒ අවශ්‍ය අවස්ථාවේදී සැලකිල්ලට ගනිමු. ඒ වගේ යන්ත්‍ර පිළිවෙල තියෙනවා, සේවක සංඛ්‍යාව තියෙනවා, භූමි ප්‍රමාණය තියෙනවා, විදුලිය තියෙනවා කිලෝවොට් පැය වලින් දීලා.
දැන් මේව තමයි අර පොදු කාර්යක්‍රියාවේ බෙදා හැරීමේ ක්‍රියාවලිය සඳහා යොදා ගන්න වෙන්නේ. ඒ කියන්නේ උඩ තියෙන පොදු කාර්යක්‍රියාවේ මධ්‍යස්ථාන අතර බෙදා හැරීම සඳහා පදනම් විදියට යොදා ගන්න දේවල් තමයි ඔය කියලා තියෙන්නේ. ඊට පස්සේ යාන්ත්‍රපය ශ්‍රමපය කියලා තියෙනවා. ඒක අවශ්‍ය වෙන්නේ ආන්තර්ග්‍රහණ ක්‍රියාවලියට. පොදු කාර්යක්‍රියාවේ ආන්තර්ග්‍රහණ ක්‍රියාවලියට. මම මේ අවස්ථාවේදී කියන්න. ඊට පස්සේ තවත් විස්තර 4ක් විතර දීලා තියෙනවා. අපි ඉස්සෙල්ලාම බලමු මේකේ අවශ්‍ය වන්නේ කියන එකේ පළවෙනි ප්‍රශ්නේ වලින් අහන්නේ අර විශ්ලේෂණ පත්‍රිකාවක් හදන එක. අපි දැන් මේ විශ්ලේෂණ පත්‍රිකාව හදමු. ඒ අනුව පුතේ ඔයා ඉස්සෙල්ලාම මේ පොදු කාර්යක්‍රියාවේ ගත්තාම දැන් ඒකේ තියෙනවානේ වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය, වක්‍ර වියදම් කියලා තුනක් තියෙනවානේ. දැන් මේ ගානේ නැතුවට ඔයාලා දෙන ගානක දෙන්න පුළුවන් වක්‍ර ද්‍රව්‍ය කියලා පිරිවැය. වක්‍ර ද්‍රව්‍ය තියෙන්න පුළුවන්. වක්‍ර ද්‍රව්‍ය පිරිවැය. දැන් එහෙම දුන්නාම ඔයා ඒව මේ මධ්‍යස්ථාන වලට අදාළව ඍජුව දීලා තියෙනවා නම් ඒව මෙහෙම දානවා. මේ ගානේ නැහැ එහෙම දීලා. ඒකලා මෙතන මේ දීලා තියෙන වක්‍ර ද්‍රව්‍ය දුන්නොත් මේකේ නැහැ. දැන් පොදු කාර්යක්‍රියාව කියපුවම වක්‍ර ද්‍රව්‍යයයි, වක්‍ර ශ්‍රමයයි, වක්‍ර විනාශ කියලා තුනම තියෙනවානේ. වක්‍ර ද්‍රව්‍ය දුන්නොත් මේ විදිහට දානවා. දාලා ඒ අවශ්‍ය පදන මෙතන ලියන්න. හරි දීලා තියෙනවා නම් ප්‍රතිපාදනය කරා කියලා කියනවා. නැත්නම් එහෙම විභාජනයේ පදනම දානවා. ඊළඟට බලනවා වක්‍ර ශ්‍රමය කියලා. වක්‍ර ශ්‍රමය. පොදු කාර්යක්‍රියාව කියන්නේ වක්‍ර ද්‍රව්‍යයයි, වක්‍ර ශ්‍රමයයි, වක්‍ර වෙනත් යෙදෙනුයිනේ. ඒකම දැන් වැටුප් මේක තියෙන වක්‍ර ශ්‍රමය කියන එකේ වැටුප් කියලා තමයි කියන්නේ. ඒක දීලා තියෙනවා. දැන් බලමු කොහොමද දීලා තියෙන්නේ කියලා. ඒකේ තියෙනවා කර්මාන්ත සානා සුපරීක්ෂකයන්ගේ වෙනම 240ක් දීලා තියෙනවා. ගබඩා සේවකයන්ගේ වෙනම 150ක් දීලා තියෙනවා. පරිපාලන නිලධාරීන් එක මම කියවා නිෂ්පාදන නොනින්ද ගන්න නැහැ. ඒ අනුව කර්මාන්ත සානා සුපරීක්ෂකයන්. දැන් මේ යටතේ වැටුප් යටතේ මම කියනවා දැන් කර්මාන්ත ශාලා සුපරීක්ෂක. දැන් කර්මාන්ත ශාලා සුපරීක්ෂක කියන මේ වැටුප ඒක අදාළ වෙන්නේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන මධ්‍යස්ථාන දෙකට විතරයි. මොකද ගබඩාවේ වැටුප වෙනම දීලා තියෙනවා. ඒ නිසා දැන් අපි ඒකේ එකතුව ලියා ගන්නවා මේ එකතුව තීරුයි. එතන තියෙනවා 240. දැන් අපි ඒක මේ අංශ දෙකට බෙදලා දෙනවා. ඊට පස්සේ ගබඩාවේ තියෙන වැටුප කියලා වෙනම දීලා තියෙනවා. ඉතින් ඒක ගබඩාවට කියලා දීලා තියෙන නිසා ඒවා බෙද ඉන්න දෙන්නේ කෙලින්ම ගබඩාව කියන පිරිවැය මධ්‍යස්ථානෙට මෙහෙම දානවා. එතකොට මම කලින් වතාවේ ඔයාලට මේ පාඩමේදී පැහැදිලි කරා ගැරීම් සටහනේදී පිරිවැය මධ්‍යස්ථානයකට කෙලින්ම අඳුන ගන්න පුළුවන් පොදු කාර්ය පිරිවැය ඒ මධ්‍යස්ථානයට එකතු කරනවට අපි කියපු නම තමයි ප්‍රතිපාදනය කියලා. ප්‍රතිපාදනය කියන එක මෙතන ලියන්න ඕනේ. විභාජන පදනම තමයි ප්‍රතිපාදනය. කෙලින්ම දීලා තියෙනවා. ඒතකොට ඒක ඒ අංශයට දැම්මා. ඊට පස්සේ මේ කර්මාන්ත ශාලා සුපරීක්ෂක වැටුප කියන එක මේ අංශ දෙකට තියෙන්නේ. දැන් ඒක බෙදලා දෙනවා. ඒතකොට බෙදලා දෙන්න අවශ්‍ය පදනම අර පල්ලෙහින් තියෙන අතිරේක තොරතුරු වල විස්තරේ පළවෙනි එකෙන් ගන්නවා. ඉතින් ඔයා දැන් මේ වැටුප බෙදන්න යෝග්‍ය පදනම අතනින් හොයාගන්න. බලන්න කියවගෙන ගිහිල්ලා ඒ යට පිරිවැය වාර්තාවට යටින් තියෙනවා විස්තර තීරුව. ඒකේ තියෙනවා යාන්ත්‍ර පිරිවැය, සේවක සංඛ්‍යාව. සේවක සංඛ්‍යාව අනුව බෙදන්න පුළුවන්. ඒක යෝග්‍ය ගැළපෙන පදනම. ඒ අනුව ඒක තවදුරටත් සුළු කරනවා. 25 85 තියෙන්නේ. අපිට ලියන්න පුළුවන් ඒක සුළු කරලා 1යි 3යි. එතකොට මෙතන මේ පදනම ලියනවා 1ට 3. තව ඕනනම් මෙතන ලියනවා මේ සේවක සංඛ්‍යාව කියලා. සේවක සංඛ්‍යාව කියලා ලියනවා. දැන් පුතේ මේ පදනම දානවා විභාගෙදී වෙනම ලකුණක් දෙන්න. දැන් මේකේ අහලක් තියෙන විභාජන පැටර්න පැහැදිලිව දක්වන්න කියලා කියන්නේ. කියන අනිවාර්යෙන් මේ විභාජන පදනම දානවා. එතකොට විභාජන පදනම දැන් මේක බෙදන්න ඕනේ 240 1යි 3යි කියන අනුපාතය. ඒ අනුව අපි දැන් 240 බෙදලා දෙනවා යාන්ත්‍රයකටයි නිමැවුමකටයි. මොකද්ද අනුපාතය 1ට
3යි. ඒ කියන්නේ 4න් 1යි 4න් 3යි කියන්නේ. ඒ අනුව පිරිවැය අපි එකතුව 4 නිසා 4න් බෙදුවා. එතකොට එනවා 60. එතන 60 ඒවා එකක් මෙයාට එනවා 60 ඒවා 3 අයවර 3 18යි 180යි. ඊට පස්සේ මේ විදිහට ආව පිරිවැය දැන් මෙයාට අපි දෙනවා කීයක්ද 60. යාන්ත්‍රයකට 60යි නිමැවුමකට දෙනවා පිරිවැය කීයක්ද එතන 180යි මෙයාට නෑ යාට වෙනම දීලා තියෙන නිසා. දැන් මේ ආකාරයට ඉතිරි පිරිවැය බෙදාගෙන යනවා. මේක කියන්නේ දැන් අපි මේ යෙදෙන්නේ මේකට කියන්නේ ප්‍රාථමික විභජනය කියලා. මේක ප්‍රතිපාදනය. කෙලින්ම දීලා තියෙන ඉලක්කම් අදාළ මධ්‍යස්ථානයේට එකතු කරනවාට කියන්නේ ප්‍රතිපාදනය. එහෙම කෙලින්ම හඳුනගන්න බැරුව දීලා තියෙන පිරිවැය බෙදලා තරකානුකූලව බෙදලා දානවට අපි කියනවා ප්‍රාථමික විභජනයක් කියලා. ඒ අනුව දානියන් අපි ඊළඟ දින අපිට කුලිය. හරි? කුලිය දෙනවා ගබඩාවද සහිත කර්මාන්තශාලා ගොඩනැගිල්ල කියලා 680. ඒ කියන්නේ ගබඩාවටත් එක්ක. දැන් මොකද මේකේ ගාන පටන් ගන්නකොටම කියලා තියෙනවා. දැන් මේකේ මේ ගබඩාවත් එකම තමයි යන්ත්‍ර නිමැවුම් කියන අංශ තුනම තියෙන එකම ගොඩනැගිල්ලේ කියලා. ඒ නිසා අපිට මේ ගබඩාව සහිත කර්මාන්තශාලා ගොඩනැගිල්ල කුලිය කියන එක 680 කෙලින්ම එකතු තීරුවේ දැම්මා. දැන් මේ අංශ තුනටම දානවා. ඒතර පදනම යටින් හොයාගන්න. ඒකට අදාළ පදනම. ඒතර බලාගෙන යන්න යට අතිරීක තොරතුරු කොටේ යාන්ත්‍ර පිටිවැය තියෙනවා. ඒක අනුව බෙදන්න බෑ කුලිය. සේවක සංඛ්‍යාව කියන එකත් ගැලපෙන්නේ නෑ. භූමි ප්‍රමාණය කියලා තියෙනවා. භූමි ප්‍රමාණය තමයි මේකට පදනම වෙන්නේ. ඒ අනුව මෙතන ඔයා ලියන්න ඕන භූමි ප්‍රමාණය. භූමි ප්‍රමාණය. ඊට පස්සේ ඒක සුළු කරන්න ඕන. දැන් භූමි ප්‍රමාණය සුළු කරන්න බලන්න. කොහොමද සුළු කරපුවාම එන්නේ? උපරිම සුළු කරපුවාම එන්නේ 15යි 4යි කියලාම තමයි. ඒ නිසා ඒකත් මෙතන ලියන්න. 15යි 4යි. ඊට පස්සේ දැන් ඒක අපි බෙදන්න. මෙහෙන් ඒක බෙදනවා. ඊළඟට දැන් අපි බෙදන්න යන්නේ කුලිය. ඒතර කුලිය ඔක්කොම තියෙනවා කීයද 680යි. දැන් අංශ තුනටම බෙදන්න. කවුරුද? යන්ත්‍ර, නිමැවුම් සහ ගබඩාව කියන. දැන් මේකේ 15යි, මෙතන 15යි, මෙතන 4යි. එකතුව කීයද? 15යි 30යි 4යි 34යි. මේ 34න් තමයි අරන් තියෙන්නේ. ඉතින් මේ බෙදෙන ඉලක්කම් දීලා බලන්න හරියට බෙදෙන. මේක 34න් බෙදන්න තියෙන්නේ. 34න් බෙදපුවම හරියටම 2යි එන්නේ. ඒතර 20ක් එන්නේ. නේද? ඒ අනුව මෙයාට එනවා යන්ත්‍රාංශයට එනවා 15 වේවා දෙකක් කියන්නේ 0යි 15 වේවා දෙකක් කියන්නේ 30යි 300යි. නේද? මෙයාටත් ඒතර ඒ ගානේ 300යි. මෙයාට එනවා 20 ඒවා 4 0යි 4 2 8යි 80යි. 680 වෙන්නේ කියලා බෙදෙනවා. ඒ අනුව දැන් මේ 680 මෙයාට 300යි යන්ත්‍රාංශයට මෙයාට 300යි ගබඩාවට 80යි කියලා එක දෙනවා. හරි? ඒ කුලිය බෙදපු හැටි. ඊළඟ අයිටමේ තමයි ෂේ යන්ත්‍ර ෂේ කියන්නේ. දැන් ඒක බෙදන්න පදනම බලනවා යටි. දැන් යන්ත්‍ර ෂේනේ තියෙන්නේ. එතකොට බලන්න උඩම තියෙනවා අපේ අතිරේක තොරතුරු වල යන්ත්‍ර පිරිවැය කියලා. එතකොට ඒකේ ගබඩාවට යන්ත්‍ර නැහැ. ඒ නිසා මේ 100 යන්ත්‍ර ෂේ 100 බෙදන්න වෙන්නේ අපි මෙතනින් යන්ත්‍ර ෂේ කියලා ලියමු. යන්ත්‍රයේ ලිව්වා ආයිතමේ 100යි. ඉතින් මේක බෙදන්න වෙන්නේ යන්ත්‍රවල පිරිවැයට. ඒ නිසා යන්ත්‍ර පිරිවැය කියලා පදනම ලිව්වා. ඒ අනුපාතයන් මෙතනින් ලියා ගන්නවා. ඒ දෙකම ලියාගත්තට කවන්නේ මොකද විභාගයේදී ලකුණක් ඕකට හම් වෙන්න නිසා. ඒ අනුව දැන් යාන්ත්‍ර පිරිවැය තියෙන්නේ 750යි 250යි කියන්නේ 750 කෙලින්ම සුළු කරන්න පුළුවන් 250යිවා 3යි. ඒ කියන්නේ 3ට 1යි කියලා දැම්මොත් හරියන්නේ නේද? 3ට 1යි. නේද? දැන් අපි ෂෙයාර් ඒ විදිහට බෙදනවා කියන්නේ. ෂෙයාර් බෙදන්නේ එතකොට කාටද? යන්ත්‍ර වලටයි, නිමැවුම් වලටයි විතරයි. නිමැවුම් වලටයි විතරයි. ඉලක්කම කීයද? 100යි. ඒතර මෙයාට 3යි, 4ෙන් මෙයාට 1යි. එකට 3යිනේ. 4ෙන් බෙදුවා 25යි නේද? 25යි මෙයාට 75යි, මෙයාට 25යි කියලා බෙදන්න පුළුවන්.
ඒ අනුව මෙයාට 75ක් දැම්මා, මෙයාට 25ක් දැම්මා. ගබඩාවේ යන්ත්‍ර නැති නිසා එයාට යන්ත්‍රය නැහැ. ඊළඟ විදුලිය. ඊළඟ පිරිවැය තමයි විදුලිය. මොකක්ද කියලා තියෙන්නේ? විදුලිය සම්බන්ධයෙන් කියන්නේ වියදම් දෙකට බෙදලා තියෙන්නේ. ගබඩාවද සහිත කර්මාන්තශාලා ගොඩනැගිලි. ඒ කියන්නේ අර මේ මධ්‍යස්ථාන තුනට බෙදන්න වෙනවා අපිට. ඒ ඉලක්ක කීයද? 400යි. විදුලිය. ඊට පස්සේ පරිපාලන ගොඩනැගිලි කියන එක නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැයට මම කිව්වා ඒක මේකට ගන්නෙ නැහැ. ඒක අපිට හැබැයි ඒකක පිරිවැය නිගමනය කරන්න ඕන. නමුත් මේ බෙදාහැරීමේ ලේඛනයට අපි ඒව ගන්නෙ නැහැ. නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය ගන්නෙ නැහැ. ඒ අනුව මේකෙද මේ 400 විදුලිය බෙදන්න පදනම යටින් තෝරගන්න. විදුලිය බෙදන්න හොඳම පදනම යටම තියෙනවා විදුලිය කිලෝවොට් පැය කියලා. නේද? විදුලිය මනින්නේ ඒකක කිලෝවොට්නේ. කිලෝවොට් පැය කියලා කියන්න අනුපාතයක් හදාගන්න. අනුපාතය මොකද්ද? කිලෝවොට් පැය අනුපාතය 12යි සුළු වෙන්නේ නැහැ නේ 12ට 8ට 1යි කියලා එහෙමමයි ගන්න වෙන්නේ. 12ට 8ට 1යි කියලා එනවා. එතකොට දැන් විදුලිය ඉලක්කම කීයද? විදුලිය වියදම 400යි. දැන් ඒක බෙදනවා. බෙදන්නේ අංශ තුනටම යන්ත්‍ර, නිමැවුම් සහ ගබඩාව. අනුපාතය 12ට 7ට 1යි. ඒ කියන්නේ 12යි 7යි 19ක 20යි නේ 20න් නේ. කොහොම 20න්. ඒතර මේක 20න් බෙදලා. 20න් බෙදාම එනවා 20ක්. ඒතර 20 ඒවා 12ක් කියන්නේ 12 බිංදුවයි 12 සරන් දෙක 24යි 240යි. 4 බිංදුවයි 4 දෙක 14යි. දැන් මෙතන 1යි කියන්නේ 20යි. මේ විදිහට බෙදුවා. බෙදලා ඒකත් දැම්මා. 240යි 140යි 20යි. ඊළඟට අපිට තියෙන්නේ රක්ෂණය. දැන් රක්ෂණය කළ තියෙන්නේ මොකද? යන්ත්‍ර. તો යන්ත්‍ර රක්ෂණය කරා නම් යන්ත්‍ර තියෙන්නේ බලන්න මේ යන්ත්‍රාංශේ නිමැවුම් අංශේ විතරයි. අර යට අතිරේක තොරතුරු විස්තරේ බලන්න යන්ත්‍ර තියෙන්නේ යන්ත්‍ර සහ නිමැවුම් අංශ දෙකේ. ඒ නිසා මේ යන්ත්‍ර රක්ෂණය කියන 80 බෙදලා දෙන්න ඕනේ යන්ත්‍රාංශයටයි නිමැවුම් අංශයටයි ගබඩාවට නැහැ. ඒ නිසා මෙතන ඒකේ බෙදන්න වෙන පදනම මොකක්ද? අර යන්ත්‍ර පිරිවැය කියන එක තමයි ගන්න නේද? යන්ත්‍ර පිරිවැය. මොකද සාමාන්‍යයෙන් වර්ගමත් රක්ෂණය කරන්නේ වර්ගමේ පිරිවැය මත පදනම. ඒ අනුව මේ රක්ෂණ පිරිවැය බෙදා ගන්න පුළුවන් අපිට. අර ඉහළින් බෙදාගත්තු අනුපාතයටම ඒ කියන්නේ 3ට 1යි නේද? 3ට 1යි කියලා. වටිනාකම කීයද? 80යි. ඒ කියන්නේ 4නේ. දැන් මම අතන වැඩිදුර විස්තර කරන්නේ නැහැ. ඔයා ගණන් දානවනේ. දැන් කැලේ ගන්න නිසා ලොකු අමාරුවක් නැහැ. ඒ නිසා මේක දැන් මේක 4ෙන් බෙදපුවාම 20යි එන්නේ. 20 ඒවා 3ක් කියලා කියන්නේ 60යි මෙයාට 20යි. ගබඩාවට නැහැ. ඊළඟට තියෙනවා අපිට අලුත් ඇඩියාව. ඒ යන්ත්‍ර අලුත් ඇඩියාව නේද? මම කෙලින්ම යන්ත්‍ර අලුත් ඇඩියාව කියලා ලියනවා. යන්ත්‍ර අලුත් ඇඩියාව. ඒ යන්ත්‍ර අලුත් ඇඩියාව තියෙනවා 200. ඒකත් යන්ත්‍ර තියෙන්නේ ඉතින් මේ යන්ත්‍ර සහ නිමැවුම් අංශ දෙකේ විතරනේ. ගබඩාවේ යන්ත්‍ර නැහැ. ඒ නිසා මේ 200ක් බෙදන්න වෙන්නේ අපිට මේ යන්ත්‍ර සහ නිමැවුම් අංශ දෙකට තමයි. ඒත් බෙදන්න වෙන්නේ මොකක් පදනමද? යන්ත්‍ර පිරිවැය මත පදනම. ඒ කියන්නේ ඒක 3ට 1යි කියන පදනම ගන්න වෙන්නේ නේද? ඒතර ඒක 3 1 4යිනේ. 4ෙන් මේක බෙදාම කීයක් එනවද? 50. එතකොට මෙයාට එනවා 50 ඒවා 3ක් කියන්නේ 150යි. මෙයාට 50යි. ගබඩාවට නැහැ. ඊළඟ නඩත්තු වියදම්. ඒක මේ ගොඩනැගිලි නඩත්තු නේද? නඩත්තු වියදම තියෙන්නේ ගොඩනැගිලි. මම ගොඩනැගිලි නඩත්තුවම කියලා ලියනවා. ගොඩනැගිලි නඩත්තු. ගොඩනැගිලි නඩත්තු පිළිවෙල ඔක්කොම 340ක් තියෙනවා. 340යි. ඊට පස්සේ මේක ගබඩාවක සහිත කර්මාන්තශාලා ගොඩනැගිලි කියපුවා 3 දෙනාට බෙදන්න ඕන. මධ්‍යස්ථාන 3ට බෙදන්න ඕන. එතකොට ඒකට පදනම් වෙන්නේ ගොඩනැගිල්ල නිසා අර ගොඩනැගිලි භූමි වර්ග
මීටර් ගානක් තමයි බෙදන්නේ නේ භූමි ප්‍රමාණය යෝගී පදන මේක භූමි ප්‍රමාණය කියලා ලියනවා. ඒකේ අනුපාතය තමයි මොකද්ද 15යි 4යි කියන්නේ 15ට 4 ඊට වැඩි සුළු වෙන්නේ නැහැ. එතකොට ඔයා කරන්න ඕනේ 340 කියන එක 15ෙන් බෙදන්න. 15ෙන් බෙදුවාම 15 ඉන්නේ කීයද? 15 පාර 34 බෙදන්නේ. අර ඉතුනේ 34යි නේද 10යි. 10ක් එන්නේ. නේ? දැන් 10ක් ආවම දැන් මෙයාට 15යි කියන්නේ 150යි. මෙයාට 15යි කියන්නේ යාට 150යි. මෙයාට 10යි 4යි කියන්නේ 40. මේ විදිහට බෙදා ගන්න. හරි? දැන් අපි පරිපාලන ගොඩනැගිල්ල නඩත්තු ගන්නෑ මම නිෂ්පාදන ඕන පොදු කාර්යය ඒක ගන්න නෑ. ඊළඟට දැන් අපි මේ මූලික බෙදා හැරීමේ ක්‍රියාවලිය අවසන් අපි මේ දැන් මේ කෙලින්ම මධ්‍යස්ථාන වලට අදාළව අඳුන ගන්න පුළුවන් ඒවා දානවට කියන්නේ ප්‍රතිපාදනය කියලා. දැන් මේ ගබඩාවට සමහර ක්‍රියාවක් කෙලින්ම දාලා තියෙන ප්‍රතිපාදනය කරපු එකක් තියෙනවා. එතකොට එහෙම බැරි ඒවා අපි මේ තර්කානුකූල බෙදුවා ඒවට කියනවා ප්‍රාථමික විභාජනය කියලා. දැන් අපිට තියෙන්නේ පොදු කාර්යයේ බෙදා හැරීමේ ක්‍රියාවලිය ඊළඟට මොකද්ද? ද්විතීක විභාජනය. ද්විතීක විභාජනයේදී මොකද වෙන්නේ? ද්විතීක විභාජනයේදී මොකද වෙන්නේ? සේවාංශ වල පිළිවෙල නැවත නිෂ්පාදනාංශ වලට බෙදන්න ඕන. ඒකට අපි මේ පිළිවෙල ටික එකතු කර ගන්න ඕනේ යට. නේද? යටට එකතු කර ගන්න හැම තීරුවක්ම පල්ලයට එකතු කරන්න. ඒතර ගබඩාවේ පිළිවෙල තමයි සේවාංශය. ඒක මේ නිෂ්පාදනාංශ දෙකට බෙදලා දෙන්න ඕනේ. ඒකට අපි කියනවා ද්විතීක විභාජනයක් කියලා. දැන් 0යි 4යි 1යි 6යි 8යි 14යි 5යි 19යි 9යි දැම්මනේ. එකක් ඉතිරි 1යි 1යි 2යි 290යි. එතන කීයක් එනවද? එකතු කරන්න. කියන්නේ 5යි 10යි 12යි 16යි 18යි 26යි 6 දැම්මා දෙකක් ඉතිරි 3යි 4යි 3යි 7යි 1යි 8යි. හරි බලන්න. එතන 5යි 10යි 16යි 9යි දැම්මා 16යි 16යි 4යි 20යි 7යි 27යි 27යි 6යි 33 3 දැම්මා 3ක් ඉතිරි 4යි 5යි 2යි 7යි 3යි 10යි. බලන්න හරිද කියන්නේ? ඊට මේ මුළු එකතුවක් ගන්න ඕනේ. මුළු එකතුව ගන්න මේ පැත්තයි ඔක්කොම සමානයි. නැත්නම් අපි යදී දෝෂයක් වෙලා තියෙනවා. ඒතර මේකේ දැන් 5යි 10යි 10න් බින්ද දැම්ම එකක් ඉතිරි 10යි 6යි 16යි 3යි 19යි 9යි දැම්ම එකක් ඉතිරි 3යි 8යි 11යි එක දැම්ම එකක් ඉතිරි 1යි 1යි 2190ක් දෙනාද? දැන් අපි කිව්ව ද්විතීක විභජනයේ තියෙන්නේ එතෙන්දී අපි කරන්නේ මේ ගබඩාවේ පිළිවෙල නිෂ්පාදනාංශ වලට බෙදනවා. ඒතර අපි මෙතනින් ලියනවා ඔන්න ගබඩාවේ පිළිවෙල කියලා. ගබඩාවේ පිළිවෙල. ඒ කියන්නේ මේ 290 ගන්නවා නේද බෙදලා. වරහන් දාලා ඒක බෙදලා දෙන්න ඕනේ මෙයාලා දෙන්න. ඉතින් ඒකේ පදනම දෙනවා. මොකද්ද? ගානේ තියෙන බලන්න අතිරේක තොරතුරු 1 නේද? අර වගුවට යට තියෙනවා ගබඩාවේ පිළිවෙල මධ්‍යස්ථාන අතර සමානව විභජනය කරනවා. ඒ කියන්නේ හරියටම භාගේ බෙදලා දෙන්න කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දුන්නේ නැත්නම් ගබඩාව කරන්නේ ද්‍රව්‍ය ගබඩා කරන එක නිසා ගබඩාවෙන් ද්‍රව්‍ය නිකුත් කරද්දී භාවිතා කරපු මූලාශ්‍ර ලියවිල්ල තමයි ගබඩා අධ්‍යාපන පාත්‍රය. ඒ සංඛ්‍යාව අනුව බෙදන්න පුළුවන්. දුන්නේ නැත්නම් ඒ වගේ එකක් දුන්නොත් එහෙම බෙදන්න මතක තියාගන්න ඕනේ. මේ කෙලිම කියලා දෙන්න ප්‍රශ්නයක් නැහැ. අපි 290 බෙදුවම කීය දෙන්නේ පුතේ? 145 ගන්න නේද? මෙයාට 145යි, මෙයාට 145යි. නේ? මෙතන ලියනවා සමානව කියලා. සමාන නැත්නම් එකට එක කියලා කියන මේකන් ලියන්න ඕනේ. මොකද දන්න මේකට ලකුණක් තියෙනවා. ඒ ඉඳ ආකාරයෙන් මේවා පදනම දක්වන්න කියලා කියනවා. ඒ නිසා. මෙතන බිඳුවක් වෙන්න ඕනේ අවසාන. මේකේ 5යි 5යි 10න් ඉඳලා මේ එකක් ඉතුරුයි 6 4 10 1 11 දැන් එකක් ඉතිරි 10යි. මෙතන 5යි 5යි 10න් ඉඳලා මේ එකක් ඉතිරි
4 3 7 1 8යි 1180යි මෙතන 2190. හරි දැන් බලන්න මේ දෙක එකතු 2190 එනවද? මේ පැත්ත එකතු 2190 එනවා කියලා බලන්න. නැත්නම් අපි අතින් දෝෂයක් වෙලා තියෙනවා. හරි? හොඳයි. දැන් අපි ඔන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඉවරයි. මොකද පොදු කාර්ය පිළිවෙල බෙදා හැරීමේ ලේඛන නැත්නම් විශ්ලේෂණ පත්‍රිකාව හැදුවා. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ අහනවා ඔයාගේ මේ. මොකක්ද දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ? බලන්න. අවශ්‍ය වන්නේ කියන තැන තියෙනවා. මොකක්ද අහන්නේ? යන්ත්‍ර සහ නිමැවුම් මධ්‍යස්ථාන සඳහා නිෂ්පාදන පොදු කාර්ය පිළිවෙල අන්තර්ගහන අනුපාත හදන්න. අන්තර්ගහන අනුපාත. මම අර කලින් වතාවේ පාඩමේදී කිව්වා අන්තර්ගහන අනුපාතයක් කියලා කියන්නේ මේ නිෂ්පාදන දෙපාර්තමේන්තුව වල එකතු වෙලා තියෙන පොදු කාර්ය පිළිවෙලය නිෂ්පාදන ඒකකයකට අදාළ කර ගැනීම සඳහා පදනමක් සොයා ගැනීම කියන එක තමයි අන්තර්ගහන අනුපාතයක් සිටීම කියන එකේ සිද්ධ වෙන්නේ. දැන් අපි ඒක කරන්න යන්නේ. ඒ අනුව අපි යන්ත්‍ර කියන නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අන්තර්ගහන අනුපාතය හොයමු. හරි? ඒ අනුව සූත්‍රය මේකට සූත්‍රයක් තියෙනවා. යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ නැත්නම් යන්ත්‍ර මධ්‍යස්ථානයේ අන්තර්ගහන අනුපාතය. අන්තර්ග්‍රහණ අනුපාතය. අපි ඒක හොයන්නේ ඉරෙන් උඩට දානවා අයවැයගත පොදු කාර්ය පිළිවෙල. අයවැයගත පොදු කාර්ය පිළිවෙල. ඒක බෙදනවා අයවැයගත පදනමෙන්. අයවැයගත පදනමෙන් බෙදන්න ඕනේ. හරි මේක තමයි සූත්‍රය. දැන් මේකේ අර දැන් මේකේ මේ අයවැයගත පදනම කියන එක අපිට ගන්න දෙනවා. නැත්නම් ඉතින් අපි තර්කානුකූලව එකක් ඉතලා ගන්න පුළුවන්. දැන් සාමාන්‍ය යාන්ත්‍ර දෙපාර්තමේන්තුවක වැඩිපුර තියෙන යාන්ත්‍ර. ඒතර යාන්ත්‍ර භාවිතා කරන පැය ගන්න වගේ එකක් ඒකට ගැලපෙනවා. දැන් බලන්න මේකේ මොකක්ද දීලා තියෙන්නේ. දැන් යාන්ත්‍ර දෙපාර්තමේන්තුවේ වැඩිපුර යන්ත්‍ර තියෙනවා කියලා කිව්වම බලන්න යන්ත්‍ර තියෙන පිරිවැය 7,50,000. ඒතර වැඩිපුර යන්ත්‍රනේ තියෙන්නේ. වැඩිපුර යාන්ත්‍රික ක්‍රියාකාරකම් තියෙනවා. ඒ නිසා තමයි යාන්ත්‍ර පැය කියන පදනම ආරම්භ. බලන්න එහෙම තමයි මේ පදනම් දෙන්නේ. අතිරේක තොරතුරු දෙකේ තියෙනවා. මේ බලන්න යාන්ත්‍ර මධ්‍යස්ථානයේ යාන්ත්‍ර පැය මාන. ඒ කියන්නේ වැඩිපුර යාන්ත්‍ර තියෙන හින්දා යාන්ත්‍ර පැය තමයි අරගන්නේ කියලා කියනවා. ඒක දැන් අයවැයගත පොදු කාර්ය පිළිවෙල අපි මෙතන ආවා 1180 නේ. අපි මෙතන උඩින් බිංදු 3ක් තියලා න්යා එයාත් ගන්නවා මෙතන. එයාත් අරගෙන දැන් බලනවා අපි පැය ගන්න කීයද කියලා. පාණ්ඩ යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ යන්ත්‍ර පැය ගන්න අර අතිරේක තොරතුරු පළවෙනි දෙවෙනි විස්තරේ තියෙනවා මැද. කීයක් තියෙනවද යන්ත්‍ර පැය? 20000 බෙදෙනවා මෙතන. එතන මෙතන පදනම් විදියට ගන්න කියලා තියෙන්නේ යන්ත්‍ර පැය. ඒ අනුව සුළු කරනවා. දැන් බිංදු 3යි කැපුවා බිංදු 3යි දෙවරක් 5ට 11ට දෙවරක් 5යි 18ට දෙවරක් 9 59 නේ 59. මේ 59 කියන්නේ පුතේ යන්ත්‍ර පැයට තමයි මේ ආවේ. ඒකකයට එහෙම නෙමෙයි. යන්ත්‍ර පැය රුපියල් 59 කියලා. ඒකේ තේරුම දැන් යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ යන්ත්‍ර පැයක් වැඩ කරනකොට පොදු කාර්ය පිළිවෙල සඳහා වියදම් වෙනවා රුපියල් 59 කියන එක ඔක තේරුම. යන්ත්‍ර පැයක් වැඩ කරනකොට රුපියල් 59ක් පොදු කාර්ය පිළිවෙලට වැය වෙනවා කියන එකයි ඒකේ තේරුම. දැන් ඔයා දෙවෙනි එකක් හදනවා. මොකද්ද? නිමැවුම් මධ්‍යස්ථානයේ අන්තර්ගහන අනුපාත. නිමැවුම් මධ්‍යස්ථානයේ අන්තර්ගහන අනුපාතය. හරි? ඒකේ ඉරෙන් උඩ අයවැයගත පොදු කාර්ය පිළිවෙල. අයවැයගත පොදු කාර්ය පිළිවෙල. බෙදීම අයවැයගත පදනම. අයවැයගත පදනම. ඒකේ අයවැයගත පදනම මොකක්ද? ඒකත් මෙහෙමයි. තර්කානුකූල ක්‍රමයක් ඇති. දැන් බලන්න මේකේ
නිමවුම් දෙපාර්තමේන්තුවයි යන්ත්‍ර දෙපාර්තමේන්තුවයි ගත්තාම සේවකයෝ ඉන්නේ වැඩියෙන් කෝකද? යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ 25 දෙනෙක්. නිමවුම් දෙපාර්තමේන්තුවේ 75 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ නිමවුම් දෙපාර්තමේන්තුවේ වැඩිපුර භාවිතයට ගැනෙන්නේ මිනිස් ශ්‍රමය. ඒ නිසා ශ්‍රම පැය කියන එක මේ නිමවුම් දෙපාර්තමේන්තුවේ අන්තර්ගහනයේ අනුපාතය විදිහට යොදා ගැනීම තරකානුකූලයි. දැන් බලන්න මේකෙත් එහෙම තමයි කියලා තියෙන්නේ දෙකේ. මම තරකානුකූලව තමයි ඔය කියන්නේ. බලන්න නිමවුම් මධ්‍යස්ථානයේ ශ්‍රම පැය මත ගන්නවා. බලන්න ශ්‍රම පැය කීයක් තියෙනවද කියලා. 10000. අනිත් පැත්ත බලන්නකෝ. යාන්ත්‍ර දෙපාර්තමේන්තුවේ ශ්‍රම පැය තියෙන්නේ 2000. ඒතර වැඩිපුරම ශ්‍රම පැය ගණන් තියෙන්නේ නිමවුම් දෙපාර්තමේන්තුවේ. ඒ නිසා මෙතෙන් එන්නේ ශ්‍රම පැය. දැන් ඒකේ අයවැයගත් පොදු කාර්ය පිරිවැය තියෙනවා 10යි 10යි. අතන උඩ තිබ්බ බිංදු තුන ගත්තා. මෙතන 10000යි නේ පුතේ. 10000යි නේ. ඒතකොට දැන් මේකේ බිංදු තුන කැපුව බිංදුවයි රුපියල් 101ක් වෙනවා. මේ මොකේද? ශ්‍රම පැය. ශ්‍රම පැය. උත්තරේ එහෙමයි. ඒකේ තේරුම දැන් නිමවුම් දෙපාර්තමේන්තුවේ ශ්‍රමිකයෝ පැයක් වැඩ කරනකොට නිමවුම් දෙපාර්තමේන්තුවේ ශ්‍රමිකයෝ පැයක් වැඩ කරනකොට පොදු කාර්ය පිරිවැය යනවා රුපියල් 101ක් කියන එකයි ඔකේ තේරුම. ශ්‍රම පැයකට පොදු කාර්ය පිරිවැය වියදම රුපියල් 101යි කියන එකයි ඔකේ අදහස. දැන් අපි දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ දුන්නා. ඔය අපි ලිව්වේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ. දැන් තුන්වෙනි ප්‍රශ්න. තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද උත්තරේ යහන්නේ? ප්‍රශ්නය අහන්නේ අපි ඒ වර්ගයේ උඩු කැටයක නිෂ්පාදන පිරිවැය කියන්නේ. හොඳයි. දැන් අපි ඒක හදමු. දැන් මේ පැත්තේ වගුව නවශ්‍ය නිසා මම ඒක මකනවා. ප්‍රශ්න අංක 3ට පිළිතුර දෙන්නයි හදන්නේ. ඒ අනුව දැන් අපි හදන්නේ ඒ වර්ගයේ උඩු කැටයක පිරිවැය සෙවීම. ඒ උඩු කැටයක පිරිවැය. හරි? ඒ උඩු කැටයක පිරිවැය. ඒ වර්ගයේ උඩු කැටයක පිරිවැය. දැන් සාමාන්‍යයෙන් භාණ්ඩ නිෂ්පාදනය කරනකොට ඍජු ද්‍රව්‍ය ඕනේ. ඔයා දෙන ගාන මේවා තියෙනවද කියලා බලන්න. ආය ඕනේ ඍජු ශ්‍රමය. ඊට පස්සේ ඍජු වෙනත්තිය දාන්න ඕනේ. දැන් මේ තුනේ එකතුවට අපි කියනවා ප්‍රාථමික පිරිවැය කියලා. ප්‍රාථමික පිරිවැය කියලා කියනවා. දැන් මේකට නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය එකතු කරන්න ඕනේ. පොදු කාර්ය පිරිවැය එකතු කරන්න. හරි? දැන් මේ ආයතනයේ අපි කතා කරන මේ උළු කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන පිරිවැය මධ්‍යස්ථාන දෙකක්. එකක් තමයි යාන්ත්‍ර. අනිත් එක තමයි නිමවුම්. දැන් මේ දෙකත් එකතු වුණාම තමයි ඔන්න නිෂ්පාදන පිරිවැය කියන එක එන්නේ. නිෂ්පාදන පිරිවැය හොයන්න කිව්ව මේ විදිහට මම කියා ගන්න ඕනේ. දැන් අපි මේ තොරතුරු ওই ගානේ අදාළ තැනින් හොයලා ගන්නවා. අපි බලමු. හරි? බලන්න ඍජු ද්‍රව්‍ය දීලා තියෙනවද කියලා. අතිරේක තොරතුරු හතරේ තියෙනවා. ඒ වර්ගයේ උඩු කැටයන් ඉපදෙනවා ඍජු අමු ද්‍රව්‍ය පිළිවෙලින් දීලා තියෙන 162යි. රුපියල් වලින් ඈ. දාසරි නෙමෙයි. ඊට පස්සේ ඍජු ශ්‍රමය 100යි. ඍජු එනත් එකක් දීලා නැහැ. අතිරියක් දාන වෙන ගානක තියෙන්න පුළුවන්. මේ ගානේ නැතුවට වෙන ගානක තියෙන්න පුළුවන්. ඒතර ප්‍රාථමික පිරිවැය එන්නේ මේකේ කීයද? 262ක්. දැන් අපිට මේකට ඒකකයකට පොදු කාර්ය පිරිවැය අදාළ කරගන්න ඕනේ. ඒ ඒකකයකට පොදු කාර්ය පිරිවැය අදාළ කරගන්න පදනම හොයාගෙන ඉවරයි. දැන් මේ යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ යන්ත්‍ර පැයට 59ක් යනවා. එහෙනම් දැන් මේකේ අන්තර්ගාන අනුපාතය 59. පැය. දැන් අපි බලනවා යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ මේ උඩු කැටේ හදන්න පැය කීයක් ගියාද? ඒක බලන්නකෝ. අතිරේක තොරතුරු තුනේ තියෙනවා. ඒ වර්ගයේ උඩු කැටයන් ඉපදවීම සඳහා යන්ත්‍ර නිමවුම් මධ්‍යස්ථාන වල පිළිවෙලින් යන්ත්‍ර පැය 4ක් සහ ශ්‍රම පැය 2ක්. මෙයාගේ යන්ත්‍ර පැය 4ක් යනවා. ඒ කියන්නේ පැයකට රුපියල් 59යි පැය 4. පැයකට රුපියල්
59 පැය 4යි. එතකොට කීයක් එනවද? 4 වරක් 9 36යි 9 දැම්ම 3ක් ඉතිරි. 4 වරක් 5 20යි 3යි 23යි නේද? 23යි. දැන් නිමෙවුන් දෙපාර්තමේන්තුවේ බලන්න. නිමෙවුන් දෙපාර්තමේන්තුවේ ආන්තර ගහන අනුපාතය 101යි. ඒ කියන්නේ ශ්‍රමය පැයක් වැඩ කරනකොට පොදු කාර්ය පිළිවෙලට 101ක් යනවා කියලා ඒක කිව්වේ. ඒ අනුව බලන්න ශ්‍රම පැය කීයකින් තියෙනවද ඒ උඩු කැටේ හදන්න? පැය 2ක්. ඒ අනුව දැන් 101 වැඩි කියලා 2. එතකොට කීයක් එනවද? 202යි. 202යි. දැන් ඔන්න අපි නිෂ්පාදන පිළිවෙල හොයන්න අවශ්‍ය දාත ටික ගන්න. දැන් හොයන්න නිෂ්පාදන පිළිවෙල 2යි 8යි 2 10යි බිඳු දැම්ම 1ක් ඉතිරි. 6යි 3යි 9යි 10යි බිඳු දැම්ම 1ක් ඉතිරි. 2යි 4යි 6යි 1යි 7යි 700. මේ තමයි නිෂ්පාදන පිළිවෙල. මේ ප්‍රශ්න පිළිතුර ඕක. මේ ගානේ මේ අවුරුද්දේ හදලා තියෙන මෙච්චරයි. ඊට පස්සේ තව චුට්ටක් තියෙනවා. මේකේ මේ ගානේ නැතුවට වෙන ගානක එන්න පුළුවන්. මිල ඒකකයක විකුණුම් මිල නිගමනය කරන්න කියලා. ඒකත් මම චුට්ටක් මේ ගාවම කියන්නේ. දැන් නිෂ්පාදන පිළිවෙල මෙහෙම හොයාගෙන ඔයා මේකට එකතු කරන්න ඕනේ නිෂ්පාදන නොවන පිළිවෙල මේකට එකතු කරන්න. ඒකකයකට අදාළව නේ. ඒකකයකට අදාළව හඳුනාගෙන ඒකකයකට අදාළව නිෂ්පාදන නොවන පිළිවෙලට එකතු කරන්න ඕනේ. දැන් මේ ගානෙම මට උදාහරණයක් ගන්න පුළුවන්. ඔයාලට පේනවද? අර වැටුප් වල තියෙනවා පිළිවෙල කොටේ පරිපාලන නිලධාරීන්ගේ වැටුප කියලා. ඊට පස්සේ කුලියේ තියෙනවා පරිපාලන ගොඩනැගිල්ලේ කුලිය කියලා. ඊට පස්සේ විදුලියේ තියෙනවා පරිපාලන ගොඩනැගිල්ලේ විදුලිය කියලා. දැන් මේවා දැන් මේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න සම්බන්ධ නැහැ. නමුත් අපි මුළු පිළිවෙල එන්නේ නැහැ. ඒ නිසා අන්න ඒවා ඒකකයකට අදාළ කරගන්න පදනමක් දුන්නොත් ඒවත් මේකට දානවා. නිෂ්පාදන නොවන පොදු කාර්ය ක්‍රියා කියන්නේ අර පරිපාලන බෙදහැරීම වගේ පොදු කාර්ය පිළිවෙල. ඒවත් දාලා දාන ඉවරලා ඒකකයකට අදාළ කරගන්න. අදාළ කරගෙන මේකට කියලා තියෙන අනුපාතයකට ලාභයකුත් එකතු කරන්න. දැන් අපි කියනවා ලාභය මෙහෙමයි කියලා. සමහර ගණන් වල කියනවා ලාභය නිෂ්පාදන පිළිවෙලට මෙච්චරක් එකතු කරන්න කියලා 100කට ගන්න. සමහර ගණන් වල තියෙනවා එතකොට මේ දෙක එකතුට මුළු පිළිවෙල කියලා කියනවා. මම ටිකක් මෙතන ලියා ගන්න කියලා මේ දෙක එකතුට කියනවා මුළු පිළිවෙල කියලා. ටිකක් ලියලා මෙන්න. දැන් මේකේ දිගන මම කතරේ ටිකක්ම දානවා මුළු පිළිවෙල කියලා කියනවා. ඒ මුළු පිළිවෙලට තමයි ලාභයක් එකතු කරන්නේ. ලාභය එකතු කරනවා. දැන් මම හිටියේ දැන් මේ ලාභය එකතු කිරීම කියන එක වඩාම නිවැරදි ක්‍රමය තමයි මේ මුළු පිළිවෙල මත ලාභාන්තිකය එකතු කරලා විකුණුම් මිල නිගමනය කිරීම. විකුණුම් මිල නිගමනය කරන්නේ මේ විකුණන්නේ මේක දුකේ නේ. ඒතර මුළු පිළිවෙලේ ලාභයක් එකතු කරලා විකුණුම් මිල නිගමනය කරන එක තමයි හරි. නමුත් සමහර ගණන් වලදී මේ නිෂ්පාදන පිළිවෙලේ ලාභයක් ප්‍රතිශතයක් මෙච්චරක් එකතු කරලා විකුණන්න කියලා. ඒ ගාණන් වෙනස් වෙනවා. ඔයාලට පාස් පේපර් හදනකොට එන ගැටලුවක් තමයි මම කිව්වේ. නමුත් හරියටම හදනවා නම් මේක හදන්න ඕනේ කොහොමද? මුළු පිළිවෙලට ලාභාන්තිකයක් එකතු කරලා තමයි විකුණුම් මිල නිගමනය කරන්නේ. ඒ අනුව ලාභය එකතු කරලා මෙතෙන්ට ඔන්න මුළු කැටයක විකුණුම් මිල මේ විදිහට හොයාගන්න පුළුවන්. විකුණුම් මිල. ඉතින් විකුණුම් මිල. ඉතින් පුතේ මේ වගේ ගණන් දැන් පෞද්ගලික ප්‍රශ්න පත්‍ර වල ඕනෑ තරම් තියෙනවා. ඒතර මේ ඉගෙනගත්තු සිද්ධාන්ත ටික පාවිච්චි කරලා පුතාට පුළුවන් මේ පාඩමේ ඉදිරි අභ්‍යාස උත්තර දෙන්න. මම තවත් දවසක මේ වාගේ පාඩමක මේ අභ්‍යාසයකින් හමු වෙනකන් අදට සියලු දෙනාට ආයුබෝවන්.